හොඳයි ළමයි තොර අපි සාකච්ඡා කරේ අභිප්‍රේරණයේ වැදගත්කම. එතකොට අභිප්‍රේරණ තුළින් සේවකයෝ තෘප්තිමත් වෙනවා, සේවකයන්ගේ ඵලදායීතාවය වැඩි වෙනවා. එතකොට අපිට සේවකයන්ගේ දක්ෂතා සහ කුසලතා වලින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. මේ වචන දෙක හරි වැදගත්. සේවක ප්‍රවාසීතාවය සහ ශ්‍රමික පිරිවැටුම කියන එක මානව සම්පත් කළමනාකරණයේදී මේක දීර්ඝව සාකච්ඡා කරනවා. මේක නිර්වචනය කරනවා අපි සේවක ප්‍රවාසීතාවය කියන්නේ මොකක්ද, ශ්‍රමික පිරිවැටුම කියන්නේ මොකක්ද කියලා. මේ සේවක ප්‍රවාසීතාවය කියලා කියන්නේ ඇත්තටම ආයතනයක සේවය කරන සේවකයින් වැඩට නොපැමිණීම තමයි සේවක ප්‍රවාසීතාවය කියලා කියන ඕනම් අපිට කෙටියෙන් සටහනක් දාන්න පුළුවන්. සේවයට නොපැමිණීම, ආයතනයක සේවකයන් සේවයට නොපැමිණීම තමයි සේවක ප්‍රවාසීතාවය කියලා කියන්නේ. එතකොට සේවයට නොපැමිණීම අඩුවීම කියලා කියන්නේ සේවයට පැමිණීම වැඩි කියන එක ඒකේ විරුද්ධ පද අනිත් පැත්ත වෙන්නේ. එතකොට සේවක ප්‍රවාසීතාවය අඩුවීම කියලා කියන්නේ සේවයට නොපැමිණීම අඩු වෙනවා. ඒ කියන්නේ සේවක පැමිණීම වැඩි වෙනවා කියන එකයි අභිප්‍රේරණය නිසා. ඒ වගේම ශ්‍රමික පිරිවැටුම කියන්නේ සේවකීන් ආයතනය අතහැර යන එක, අයින් වෙලා යන එක, ආයතනය අතහැර යාම, ආයතනය හැර යාම. ශ්‍රමික පිරිවැටුම කියලා කියන්නේ යම්කිසි ආයතනයක සේවය කරන සේවකයන් ආයතනය අතහැර යාම තමයි ශ්‍රමික පිරිවැටුම කියලා කියන්නේ. එතකොට ශ්‍රමික පිරිවැටුම අඩුවීම කියලා කියන්නේ ආයතනය හැර යාම අඩු වෙනවා කියන එකයි. ඒ කියන්නේ ආයතනය හැර යන්නේ නැහැ කියන එකයි. හැර යාම අඩු වෙනවා. ආයතනය තුල සේවකයෝ රැඳිලා ඉන්නවා කියන එක තමයි වැඩි වශයෙන් ශ්‍රමික පිරිවැටුම අඩු වෙනවා කියලා කියන්නේ. නේද? ඒ කියන්නේ ආයතනය හැර යාම අඩු වෙනවා. ඒ කියන්නේ සේවකයන් ආයතනෙන් අයින් වෙන එක අඩු වෙනවා. ඒ කියන්නේ ආයතනය තුල රැඳෙන එක වැඩි වෙනවා කියන එක තමයි මේකෙන් කියන්නේ. ඉතින් ආයතනය හැර යන්නේ නැහැ නේ, තෘප්තිමත් නම් හැර යාම අඩු වෙනවා. පිරිවැටුම අඩු වෙනවා කියන එක තමයි ඔය ලියලා තියෙන්නේ. හරි වැදගත් ඔය වචන දෙක මතක තියාගන්න එක ටිකක් පැටලෙන වචන දෙකක් නිසා. ඒ වගේම අභිප්‍රේරණයේ තව වැදගත්කම් ප්‍රයෝජන ගොඩාරයක් අපිට ලියන්න පුළුවන්. ඒ වගේම ආයතනයේ සම්පත් නාස්තිය අඩුවීම, සම්පත් නාස්තිය අඩුවීම. ඒ කියන්නේ සේවකයෝ අනවශ්‍ය විදියට කටයුතු කරන්නේ නැහැ නේද? හොඳින් වැඩ කරනවා. එතකොට සම්පත් නාස්තිය අඩු වෙනවා. ඒකටම සම්බන්ධ තව උත්තරයක් අපිට ලියන්න පුළුවන්. සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගත හැකි වීම, සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගත හැකි වීම, සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගත හැකි වීම. එතකොට නිකම් අපිට තව උත්තරයක් ලියන්න පුළුවන්. ආයතනයේ අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීම පහසු වීම, ආයතනයේ අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීම පහසු වීම, ආයතනයේ අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීම පහසු වීම. ඒ වගේම තව උත්තරයක් අපිට කියන්න පුළුවන් කාර්මික සම්බන්ධතා වර්ධනය වීම, කාර්මික සම්බන්ධතා වර්ධනය වීම. මානව සම්පත් කළමනාකරණයේදී අපි සාකච්ඡා කරන කාර්මික සම්බන්ධතා ගැන. ඒ කියන්නේ පාලක පක්ෂය සහ සේවක පක්ෂය අතර තියෙන ගැටුම් අවම වෙලා ඔවුන් අතර හොඳ සම්බන්ධතාවයක් ගොඩනගෙනවා. කාර්මික සම්බන්ධතා වර්ධනය වීම. ওই විදිහට අපිට අභිප්‍රේරණයේ ප්‍රයෝජන නැත්නම් වැදගත්කම් රාශියක් ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. තොරතනින් අපි මෙහෙවීම කියන කළමනාකරන කාර්යයට අයත් දෙවැනි කටයුත්ත අවසන් කරනවා අභිප්‍රේරණය. ඊට පස්සේ අපිට තියෙන්නේ sannivedana. අපි දන්නවා 12 වසර විෂය නිර්දේශයේදී අපි sannivedana පුළුල් වශයෙන් සාකච්ඡා කරනවා. මෙතනදී ඒක විශේෂ දෙයක් නැහැ මෙතනදී ඉගෙන ගන්න යම් කොටසක් තියෙනවා. ඒක අපි 12 වසරේදීත් ඇත්තටම සාකච්ඡා කරනවා. අපි මෙතනදීත් මේ අවශ්‍ය කාරණා ටික දල වශයෙන් සාකච්ඡා කරමු. මොකද්ද මේ sannivedana කියන්නේ කියලා. sannivedana යන්නේ
sannivedanaය යනු. මේක පුළුල්ව අපිට sannivedanaya කියන පාඩමේදී සාකච්ඡා කරන්න පුළුවන්. මෙතනදී දල අදහසක් විතර අපි අවධානය යොමු කරන්නේ. එතකොට sannivedanaya කියන්නේ ඒතර සංකීර්ණ මාතෘකාවක් නෙමෙයි. අපි දන්නවා පාර්ශව දෙකක් හෝ කීපයක් අතර සිදුවන පාර්ශව දෙකක් හෝ කීපයක් අතර තේරුම් ගත හැකි ආකාරයට මේක නැත්තම් ඇත්තටම මේ පණිවිඩ හුවමාරුවේ වැඩක් නැහැ. මේ තේරෙන්නේ නැත්තම් මොකද්ද අදාළ පණිවිඩ හුවමාරුව හරහා උනේ කියන එක. ඒ කියන්නේ sannivedanaya අරමුණක් තියෙනවා මොකක් හරි කාර්යයක් ඉටු කරගන්න තමයි අපි අදහස් හුවමාරු කරගන්නේ. ඒතකොට තේරුම් ගත්තේ නැත්තම් ඒ අරමුණ ඉෂ්ට කරගන්න බැරුව යනවා. ඒක නිසා පාර්ශව දෙකක් හෝ කීපයක් අතර තේරුම් ගත හැකි ආකාරයට තොරතුරු හුවමාරු කර ගැනීම මූලිකව අපිට sannivedanaya වශයෙන් අර්ථ දක්වන්න පුළුවන්. එතකොට වඩා පුළුල් අර්ථ දක්වනවා නම් අපි කියනවා පාර්ශව දෙකක් හෝ කීපයක් අතර සිදුවන තොරතුරු යැවීම, ලබා ගැනීම, පාර්ශව දෙකක් හෝ කීපයක් අතර සිදුවන තොරතුරු යැවීම, ලබා ගැනීම, තේරුම් ගැනීම සහ බෙදා ගැනීම. sannivedanaya කියලා අපි sannivedana පාඩම කරද්දී ඔක පුළුල් වශයෙන් ඒ විදිහට සාකච්ඡා කරනවා. තොරතුරු යැවීම, ලබා ගැනීම, තේරුම් ගැනීම සහ බෙදා ගැනීම. sending, receiving, understanding and sharing කියන එක sannivedanaya කියලා අපිට පුළුල්ව අර්ථ දක්වන්න පුළුවන්. නමුත් මෙතනදී අපිට මේ ඇති පාර්ශව දෙකක් හෝ කීපයක් අතර තේරුම් ගත හැකි ආකාරයට සිදුවන තොරතුරු හුවමාරු කර ගැනීම අපි කියනවා sannivedanaya කියලා. ඒතකොට සටහනක් දාගන්න පුළුවන්. පාර්ශව දෙකක් හෝ කීපයක් අතර තේරුම් ගත හැකි ආකාරයට සිදුවන තොරතුරු හුවමාරු කර ගැනීම sannivedanaya ලෙස හැඳින්වේ. තොරතුරු හුවමාරු කර ගැනීම sannivedanaya ලෙස හැඳින්වේ. තොරතුරු හුවමාරු කර ගැනීම sannivedanaya ලෙස හැඳින්වේ. ඊට පස්සේ අපි මෙන්න මේ ප්‍රශ්නෙට යනවා. සංවිධානයක් තුල sannivedanaya පහත ආකාරවලින් සිදුවේ. සංවිධානයක් තුල sannivedanaya පහත ආකාරවලින් සිදුවේ. නැත්නම් සංවිධානයක් තුල sannivedanaya පහත ක්‍රම දෙකට අනුව සිදුවේ. නැත්නම් සංවිධානයක් තුල sannivedanaya පහත ආකාරවලින් සිදුවේ. සංවිධානයක් තුල sannivedanaya පහත ආකාරවලින් සිදුවේ. සංවිධානයක් තුල sannivedanaya පහත ආකාරවලින් සිදුවේ. අපි කියනවා සාමාන්‍යයෙන් ආයතනයක් තුල sannivedanaya සිද්ධ වෙන ආකාර දෙකක් තියෙනවා කියලා. එකක් තමයි සිරස් sannivedanaya. දෙවෙනි එක තමයි තිරස් sannivedanaya. ඒ වගේම මේ සිරස් sannivedanaya ආයි කොටස් දෙකක් තියෙනවා කියලා අපි කියනවා. දැන් සිරස් කියන්නේ මෙහෙමනේ නේද? සිරස් sannivedanaya තිරස් sannivedanaya කියන්නේ මෙන්න මෙහෙම එකක්. ඒතකොට සිරස් සංවිධානය මෙන්න මෙහෙම වෙන්නත් පුළුවන්. සිරස් sannivedanaya මෙන්න මෙහෙම වෙන්නත් පුළුවන්. ඒක නිසා සිරස් sannivedanaya කොටස් දෙකයි. මෙන්න මේක එකක්, මෙන්න මේක දෙවෙනි එක විදිහට අපිට පෙන්වන්න පුළුවන්. ඉහළ සිට පහළට, ඉහළ
සිට පහළට සංනිවේදනය. අනිත් එක පහළ සිට ඉහළට සංනිවේදනය. කියලා කොටස් දෙකක් සිරස් සංනිවේදනය අපිට පෙන්වන්න පුළුවන්. එතකොට දාගන්න උත්තර දෙක සිරස් සංනිවේදනය ඒකේ කොටස් දෙකයි. ඉහළ සිට පහළට සංනිවේදනය දෙක පහළ සිට ඉහළට සංනිවේදනය ප්‍රධානාංක දෙක තිරස් සංනිවේදනය. ආයතනයක් තුළ සංනිවේදනය ඔන්න ඔය ආකාර දෙකට අනුව තමයි ඕනම ආයතනයක සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. සිරස් සංනිවේදනයේ කොටස් දෙකයි ඉහළ සිට පහළට සංනිවේදනය පහළ සිට ඉහළට සංනිවේදනය. ප්‍රධාන අංක දෙක තිරස් සංනිවේදනය. සිරස් සංනිවේදනය සහ තිරස් සංනිවේදනය කියලා ආයතනයක් තුළ සිදුවන සංනිවේදනය අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ආකාර දෙකකට පෙන්වන්න පුළුවන්. හොඳයි අපි ඊට පස්සේ සාකච්ඡා කරමු මොකක්ද මේ සිරස් සංනිවේදනය කියලා. සිරස් සංනිවේදනය කියන්නේ මොකක්ද? හරි පහසුයි ඒක තේරුම් ගන්න. සිරස් සංවිධානය කියලා කියන්නේ සංවිධාන ධුරාවලියේ ඉහළ සිට පහළට මේක තමයි අපි මේ එකෙන් පැහැදිලි කරේ. සංවිධාන ධුරාවලියේ ඉහළ සිට පහළට පහළ සිට ඉහළට සිදුවන සංනිවේදනයට අපි කියනවා සිරස් සංනිවේදනය කියලා. සංවිධාන ධුරාවලියේ ඉහළ සිට පහළට පහළ සිට ඉහළට සිදුවන සංනිවේදනය නැත්නම් තොරතුරු ගලා යාම තමයි අපි කියන්නේ සිරස් සංනිවේදනය කියලා. ඒක සටහනක් දාගන්න. සිරස් සංනිවේදනය යනු සිරස් සංනිවේදනය යනු සිරස් සංනිවේදනය යනු සංවිධාන ධුරාවලියේ ඉහළ සිට පහළට සංවිධාන ධුරාවලියේ ඉහළ සිට පහළට පහළ සිට ඉහළට සිදුවන සංනිවේදනය වේ. සංවිධාන ධුරාවලියේ ඉහළ සිට පහළට පහළ සිට ඉහළට සිදුවන සංනිවේදනය වේ. ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් සිදුවන සංනිවේදනය වේ. ඊට පස්සේ අපිට මේකේ කොටස් දෙක සාකච්ඡා කරන්න පුළුවන්. කරුණු දෙකක් දාගෙන පළවෙනි කරුණ සහ ඊට පස්සේ අනිත් කරුණ සාකච්ඡා කරමු. පළවෙනි කරුණ විදිහට අපිට සටහන දාගන්න පුළුවන් මේ මොකද්ද ඉහළ සිට පහළට සංනිවේදනය කියන්නේ කියලා. අපිට මෙහෙම කිව්ව හැකි ඉහළ කළමනාකරණයේ සිට පහළ කළමනාකරණය හෝ සේවකීන් දක්වා සිදුවන පණවිඩ හුවමාරුව තමයි අපි කියන්නේ ඉහළ සිට පහළට සංනිවේදනය කියලා. සංනිවේදන ධුරාවලියේ ඉහළ කළමනාකරණයේ සිට පහළ කළමනාකරුවන් හෝ සේවකීන් දක්වා සිදුවන සංනිවේදනය. ඒකට අපි කියනවා ඉහළ සිට පහළට සංනිවේදනය කියලා සටහනක් දාගමු. සංවිධාන ධුරාවලියේ ඉහළ කළමනාකරණයේ සිට සංවිධාන ධුරාවලියේ ඉහළ කළමනාකරණයේ සිට ඉහළ කළමනාකරණයේ සිට පහළ කළමනාකරණය හෝ සේවකයින් දක්වා පහළ කළමනාකරණය හෝ සේවකයින් දක්වා සංවිධාන ධුරාවලියේ ඉහළ කළමනාකරණයේ සිට පහළ කළමනාකරණය හෝ සේවකයින් දක්වා සිදුවන සංනිවේදනය පහළ කළමනාකරණය හෝ සේවකයින් දක්වා සිදුවන සංනිවේදනය ඉහළ සිට පහළට සිදුවන සංනිවේදනය වේ. ඉහළ සිට පහළට සිදුවන සංනිවේදනය වේ.
ඉහළ සිට පහළට සිදුවන සංනිවේදනය වේ. ඉහළ සිට පහළට සිදුවන සංනිවේදනය වේ. දැන් අපිට දෙවෙනි කරුණට යන්න පුළුවන්. පහළ සිට ඉහළට සංනිවේදනය කියන ඔකේ අනිත් පැත්ත. එතකොට පහළ සිට ඉහළට සංනිවේදනය කියලා කියන්නේ සංවිධාන ධූරාවලියේ පහළ කළමනාකරණයේ හෝ සේවකයින්ගේ සිට ඉහළ කළමනාකරණය දක්වා සිදුවන සංනිවේදනය තමයි අපි කියන්නේ පහළ සිට ඉහළට සංනිවේදනය කියලා. අපි සටහනක් දාගමු කරුණක් දාලා සංවිධාන ධූරාවලියේ පහළ කළමනාකරණයේ හෝ සේවකයින්ගේ සිට සංවිධාන ධූරාවලියේ පහළ කළමනාකරණයේ හෝ සේවකයින්ගේ සිට පහළ කළමනාකරණයේ හෝ සේවකයින්ගේ සිට ඉහළ කළමනාකරණය තෙක් සිදුවන සංනිවේදනයයි. සිට ඉහළ කළමනාකරණය තෙක් සිදුවන සංනිවේදනයයි. ඉහළ කළමනාකරණය තෙක් සිදුවන සංනිවේදනය පහළ සිට ඉහළට සිදුවන සංනිවේදනය වේ. සේවකයන්ගේ සිට ඉහළ කළමනාකරණය තෙක් සිදුවන සංනිවේදනය පහළ සිට ඉහළට සිදුවන සංනිවේදනය වේ. පහළ සිට ඉහළට සිදුවන සංනිවේදනය වේ. පහළ සිට ඉහළට සිදුවන සංනිවේදනය වේ. ඊට පස්සේ අපිට එන්න පුළුවන් ප්‍රධාන දෙවෙනි සංනිවේදනයේ සිදුවන ආකාරයට ආයතනයක් තුන සිදුවන තිරස් සංනිවේදනය කියන්නේ මොකක්ද කියලා. තිරස් සංනිවේදනය දැන් කෙටියෙන්ම කිව්වොත් දැන් මගෙන් ඕගලන්ට සිදුවන සංනිවේදනයට තමයි අපි කියන්නේ සිරස් නැත්තම් ඉහළ සිට පහළට සිදුවන සංනිවේදනය. ඕගොල්ලොන්ගෙන් මොකක් හරි ප්‍රශ්නයක් මට එනවා නම් ඒක තමයි ඒකත් සිරස් සංනිවේදනය පහළ සිට ඉහළට සිදුවන සංනිවේදනය. දැන් ඕගොල්ලෝ අතර පණවිඩු හුවමාරුව කරගන්නවා නම් ඒක තමයි අතරම තිරස් සංනිවේදනය කියලා කියන්නේ. මායි ඕගොල්ලෝ අතර එහෙම වෙන්න බෑ නේද? ඕගලන්ගෙන් මට නම් ඒක පහළ සිට ඉහළට මගෙන් ඕගලන්ට නම් ඉහළ සිට පහළට ඒ කියන්නේ සිරස් සංනිවේදනය. ඕගොල්ලෝ අතර නම් ඒක අතරම තිරස් සංනිවේදනය. ඒ කියන්නේ කෙටියෙන්ම කියනවා නම් තිරස් සංනිවේදනය කියලා කියන්නේ සමසේවකයන් අතර සිදුවන සංනිවේදනය තමයි කෙටියෙන්ම කිව්වොත් තිරස් සංනිවේදනය කියලා කියන්නේ. එතකොට අපි හරියටම නිර්වචනය කරොත් ආයතනයේ කටයුතු සම්බන්ධීකරණයේදී මෙන්ම ගැටලු විසඳීමේදී විවිධ දෙපාර්තමේන්තු අතර හෝ විවිධ වැඩ කණ්ඩායම් අතර හෝ සමසේවකයන් අතර සිදුවන තොරතුරු ගලා යාම අපි කියනවා තිරස් සංනිවේදනය කියලා. ආයතනයක කටයුතු සම්බන්ධීකරණය කිරීමේදී මෙන්ම ආයතනයක කටයුතු සම්බන්ධීකරණය කිරීමේදී මෙන්ම ආයතනයක කටයුතු සම්බන්ධීකරණය කිරීමේදී මෙන්ම ගැටලු විසඳීමේදී අපි කියනවා විවිධ දෙපාර්තමේන්තු විවිධ වැඩ කණ්ඩායම් විවිධ දෙපාර්තමේන්තු හෝ විවිධ වැඩ කණ්ඩායම් හෝ සමසේවකයන් අතර සිදුවන තොරතුරු ගලා යාම නැත්නම් සංනිවේදනයේ තොරතුරු ගලා යාම තිරස් සංනිවේදනය කියලා. ටිකක් දිගට යනවා නිර්වචන. කෙටිම අදහස සමසේවකයන් අතර සිදුවන සංනිවේදනය. ඉතින් හරියටම නිර්වචනය කරොත් ආයතනයක කටයුතු සම්බන්ධීකරණය කිරීමේදී මෙන්ම ගැටලු විසඳීමේදී ආයතනයක කටයුතු සම්බන්ධීකරණය කිරීමේදී මෙන්ම ගැටලු විසඳීමේදී කාරණා තුනක් අපි කිව්වා. විවිධ දෙපාර්තමේන්තු අතර හෝ විවිධ වැඩ කණ්ඩායම් අතර හෝ සමසේවකයන් අතර
සිදුවන තොරතුරු ගලා යාමට අපි කියනවා තිරස් සංනිවේදනය කියලා. සමසේවකයන් අතර සිදුවන තොරතුරු ගලා යාම තිරස් සංනිවේදනයයි. ආයතනයක කටයුතු සම්බන්ධීකරණය කිරීමේදී මෙන්ම ගැටලු විසඳීමේදී ආයතනයක කටයුතු සම්බන්ධීකරණය කිරීමේදී මෙන්ම ගැටලු විසඳීමේදී විවිධ දෙපාර්තමේන්තු අතර හෝ විවිධ වැඩ කණ්ඩායම් අතර හෝ විවිධ දෙපාර්තමේන්තු අතර හෝ විවිධ වැඩ කණ්ඩායම් අතර හෝ සමසේවකයන් අතර සිදුවන තොරතුරු ගලා යාම තිරස් සංනිවේදනයයි. සිදුවන තොරතුරු ගලා යාම තිරස් සංනිවේදනයයි. සිදුවන තොරතුරු ගලා යාම තිරස් සංනිවේදනයයි. තිරස් සංනිවේදනයයි. ආයතනයක් තුළ සංනිවේදනය සිදුවන ආකාර ප්‍රධාන කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. සිරස් සංනිවේදනය සහ තිරස් සංනිවේදනය කියලා මෙතනදී මූලික වශයෙන්. ඊට පස්සේ අපි අවසාන වශයෙන් සාකච්ඡා කරනවා විධිමත් සංනිවේදනය සහ අවිධිමත් සංනිවේදනය කියන්නේ මොකක්ද කියලා මෙතනදී මූලික වශයෙන් එච්චරයි අපි මෙතනදී සංනිවේදනයත් අතරම සාකච්ඡා කරන්නේ 12 වසර විෂය නිර්දේශයේදී ඇත්තරම මේ ටික සාකච්ඡා කරනවා. නමුත් කමක් නැහැ අපි මෙතනින් මේ ටික සාකච්ඡා කරලා යන් ඊපස්සේ අපි කතා කරමු විධිමත් සංනිවේදනය. විධිමත් සංනිවේදනය යනු විධිමත් සංනිවේදනය යනු එතකොට මේක අනිත් පැත්ත තමයි අපි කතා කරන්නේ විධිමත් සංනිවේදනය සහ අවිධිමත් සංනිවේදනය. එතකොට දැන් අවිධිමත් සංනිවේදනය කියන්නේ මොකද්ද අවිධිමත් සංනිවේදනයට උදාහරණ කිව්වොත් විධිමත් සංනිවේදනය මම හිතන්නේ නිකම්ම තේරුම් ගන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට අපි අවිධිමත් සංනිවේදනයන් විදිහට සලකනවා නිර්නාමික ලිපි. එතකොට නිර්නාමික දුරකථන ඇමතුම් එතකොට පෙත්සම් වගේ දේවල්. එතකොට මඩ පෝස්ටර් වගේ දේවල් ගහන අපි සලකනවා අවිධිමත් සංනිවේදනයක් කියලා. එතකොට අපි විධිමත් සංනිවේදනයක් විදියට ඒක සලකන්නේ ඒක හරියට එක් පාර්ශවයකින් තවත් පාර්ශවයකට නිශ්චිතව සිද්ධ වෙන විනිවිද භාවයක් තියෙන පැහැදිලි සංනිවේදන ක්‍රමයක් විදිහට තමයි අපි විධිමත් සංනිවේදනයක් සලකන්නේ. අර අවිධිමත් කවුද එව්වේ මොකක්ද කියලා නිශ්චිතව ඇත්තටම හරියටම දන්නේ නැහැ. නමුත් විධිමත් සංනිවේදනයක් එහෙම වෙන්නේ නැහැ. හරියටම කවුද එව්වේ මොකක්ද නේ ඒක පැහැදිලි. ඒතර අපි විධිමත් සංනිවේදනය නිර්වචනය කරනවා නිල සංවිධාන ව්‍යුහයක් තුල ගලා යන. නිල සංවිධාන ව්‍යුහයක් තුල ගලා යන නිල සංවිධාන ව්‍යුහයක් තුල ගලා යන විනිවිද භාවයකින් යුතු ඉතා පැහැදිලි තොරතුරු එහෙම ඒ කියන්නේ අපිට අපැහැදිලි නැහැ විනිවිද භාවයකින් යුතු වර්තමාන ස්වරූපයෙන් සිදුවන තොරතුරු
ගලා යාම අපිට අර්ථකථනය කරන්න පුළුවන් විධිමත් sannivedanaya කියලා. නිල සංවිධාන ව්‍යුහයක් තුල ගලා යන විනිවිදභාවයකින් යුතු වර්තමාන ස්වරූපයෙන් සිදුවන sannivedanaya කියලා කිව්වම ඇති. වර්තමාන ස්වරූපයෙන් සිදුවන sannivedanය නැත්නම් වර්තමාන ස්වරූපයෙන් සිදුවන තොරතුරු ගලා යාම අපිට හඳුන්වන්න පුළුවන් විධිමත් sannivedanaya කියලා. ලියන්න නිල සංවිධාන ව්‍යුහයක් තුල ගලා යන නිල සංවිධාන ව්‍යුහයක් තුල ගලා යන නිල සංවිධාන ව්‍යුහයක් තුල ගලා යන විනිවිදභාවයකින් යුතු වර්තමාන ස්වරූපයෙන් සිදුවන sannivedanaya වර්තමාන ස්වරූපයෙන් සිදුවන sannivedanaya වර්තමාන ස්වරූපයෙන් සිදුවන sannivedanaya විධිමත් sannivedanayයි විධිමත් sannivedanayයි විධිමත් sannivedanayයි චක්‍ර ලේඛන නිවේදන ලිපි නේ ඒ වගේ දේවල් අපි සලකනවා විධිමත් sannivedana ක්‍රම විදියට වර්තමාන ස්වරූපයේ සිදුවන sannivedanaya විධිමත් sannivedanaya ඊට පස්සේ අපි අවධානය යොමු කරොත් අවිධිමත් sannivedanaya කියන්නේ මොකක්ද කියලා ඒක ලියා ගන්න අවිධිමත් sannivedanaya යනු අවිධිමත් sannivedanaya යනු මොකද්ද මේ අවිධිමත් sannivedanaya කියන්නේ කියලා අවිධිමත් sannivedanaya යනු අපිට කියන්න පුළුවන් නිල සංවිධාන ව්‍යුහයකින් බාහිරව නිල සංවිධාන ව්‍යුහයකින් බාහිරව ඒ වගේම නිල වශයෙන් පිළි නොගන්නා නිල වශයෙන් පිළි නොගන්නා කියන්නේ නිත්‍ය අනුකූල නෑ ඒක නිල වශයෙන් පිළි නොගන්නා ඒ වගේම පැහැදිලි නෑ කවුද එව්වේ එහෙම එකක් නැහැ විනිවිද භාවයක් නොමැති විනිවිද භාවයක් නොමැතිව සිදුවන තොරතුරු ගලා යාම අපි හඳුන්වනවා අවිධිමත් sannivedanaya කියලා. නිල සංවිධාන ව්‍යුහයකින් බාහිරව නිල වශයෙන් පිළි නොගන්නා විනිවිද භාවයක් නොමැතිව සිදුවන තොරතුරු ගලා යාම අපි සලකනවා විනිවිද භාවයක් නොමැතිව සිදුවන තොරතුරු ගලා යාම තමයි අපි හඳුන්වන්නේ අවිධිමත් sannivedanaya කියලා. උදාහරණ තමයි මම ඉස්සලා පැහැදිලි කරේ නිර්නාමික ලිපි නිර්නාමික දුරකථන ඇමතුම් පෙත්සම් වගේ දේවල් අපිට අවිධිමත් sannivedana ක්‍රම වලට උදාහරණ විදිහට සලකන්න පුළුවන්. අපි ලියාගමු නිල සංවිධාන ව්‍යුහයකින් බාහිරව නිල සංවිධාන ව්‍යුහයකින් බාහිරව නිල සංවිධාන ව්‍යුහයකින් බාහිරව නිල වශයෙන් පිළි නොගන්නා නිල වශයෙන් පිළි නොගන්නා නිල වශයෙන් පිළි නොගන්නා විනිවිද භාවයක් නොමැතිව නිල වශයෙන් පිළි නොගන්නා විනිවිද භාවයක් නොමැතිව විනිවිද භාවයක් නොමැතිව සිදුවන තොරතුරු ගලා යාම
විනිවිදභාවයක් නොමැතිව සිදුවන තොරතුරු ගලා යාම අවිධිමත් sannivedanayයි. තොරතුරු ගලා යාම අවිධිමත් sannivedanayයි. තොරතුරු ගලා යාම අවිධිමත් sannivedanayයි. විනිවිදභාවයක් නොමැතිව සිදුවන තොරතුරු ගලා යාම අවිධිමත් sannivedanayයි. උදාහරණ නිර්නාමික ලිපි, නිර්නාමික දුරකථන ඇමතුම්, එත්සම්, නිර්නාමික ලිපි, නිර්නාමික දුරකථන ඇමතුම්, පෙත්සම් වගේ දේවල් අපි සලකනවා අවිධිමත් sannivedanaya කියලා. ඒ වගේම අපි තව දෙයක් සාකච්ඡා කරනවා අවිධිමත් sannivedanaya යටතේ මේ අවිධිමත් sannivedanයේ තියෙන වාසි සහ අවිධිමත් sannivedanයේ තියෙන අවාසි පිළිබඳව. මේ අවිධිමත් sannivedanයේ තියෙන වාසි මොනවාද කියලා අපි සාකච්ඡා කරොත් එහෙම අපි දන්නවා දැන් අවිධිමත් sannivedanයේ එක වාසියක් තමයි දැන් විධිමත් sannivedanයට වඩා නේද ඔය කට කතා වගේ දේවලුත් අපිට ගන්න පුළුවන් අවිධිමත් sannivedanaya නිර්නාමික ලිපි නිර්නාමික දුරකථන පෙත්සම් කට කතා නේ එතකොට අවිධිමත් sannivedanයේ තියෙන එක වාසියක් තමයි වැඩි වේගයක් තිබීම ඉක්මනින් ඒක ප්‍රචාරණය වෙනවා වැඩි වේගයක් තිබීම වැඩි වේගයක් තිබීම ඒ වගේම තව එක විශේෂ වාසියක් තමයි අවිධිමත් sannivedanයේ මේ හෙලි කර ගැනීමට අපහසු වඩා වැදගත් තොරතුරු හෙලි කරගත හැකි වීම හෙලි කර ගැනීමට අපහසු වඩා වැදගත් තොරතුරු හෙලි කරගත හැකි වීම හෙලි කර ගැනීමට අපහසු වඩා වැදගත් තොරතුරු හෙලි කරගත හැකි වීම කට කතා වගේ දේවල් වලින් අපිට නේද හොයාගන්න බැරි දේවල් කට කතා හරහා හෙලි වෙන්න පුළුවන් හෙලි කර ගැනීමට අපහසු වඩා වැදගත් තොරතුරු හෙලි කරගත හැකි වීම ඒ වගේම තව එකක් තමයි පුද්ගලයින්ගේ සමාජීය හා මානසික අවශ්‍යතා ඉටු වීම පුද්ගලයින්ගේ සමාජීය හා මානසික අවශ්‍යතා ඉටු වීම අපි ගොඩක් වෙලාවට කියනවා පෙත්සම් වගේ දේවල් ගහන එක මේ පුද්ගලයින්ගේ සමාජීය හා මානසික අවශ්‍යතා ඉටු කරගන්නත් මේ අවිධිමත් sannivedanaya පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම ඉදිරි තීරණ ගැනීම පහසු වීම නැත්නම් ඉදිරි තීරණ ගැනීමට හේතු වීම ඉදිරි තීරණ ගැනීමට හේතු වීම නැත්නම් උපයෝගී කරගන්න පුළුවන් ඉදිරි තීරණ ගැනීමට හේතු වීම නැත්නම් උපයෝගී කරගත හැකි වීම උපයෝගී කරගත හැකි වීම
හරි. එතකොට වැඩි වේගයක් තිබීම හෙලි කර ගැනීමට අපහසු වඩා වැදගත් තොරතුරු හෙලි කරගත හැකි බුද්ධලගේ සමාජීය මානසික අවශ්‍යතා ඉදිරියෙන් ඉදිරි තීරණ ගැනීමට හේතු වීම. ඒ වගේම අවාසි ගත්තොත් එහෙම අවිධිමත් සංනිවේදනයේ තියෙන එකක් තමයි වැරදි තොරතුරු ඇතිලා යාම. වැරදි තොරතුරු වැරදි තොරතුරු පැතිර යන්න පුළුවන්. වැරදි තොරතුරු පැතිර යාම. සාමාන්‍ය අපේ මිනිස්සු ඉතින් මඩබඩ ගහන්නේ නේද? හරි දේ කරන්න බෑනේ. වැරදි දේ කරතරයි වැරදි නොවුනත් නේද? වැරදි මඩ ගහන්න පුළුවන්. වැරදි තොරතුරු පැතිර යන්න පුළුවන්. තොරතුරු දෙක වැරදි අවබෝධයක් ලැබීම. වැරදි අවබෝධයක් විතර වැරදි තොරතුරු පැතිර ගියොත් ඉතින් වැරදි අවබෝධයක් තමයි ලැබෙන්නේ. වැරදි අවබෝධයක් ලැබීම. එතකොට කීර්ති නාමයට බලපෑමක් ඇති වෙනවා. කීර්ති නාමයට බලපෑමක් ඇතිවීම. කීර්ති නාමයට බලපෑමක් ඇතිවීම. හරි එතකොට අපි අවාසි කතා කරේ අවිධිමත් සංනිවේදනයේ වැරදි තොරතුරු පැතිර යන්න පුළුවන්. එතකොට වැරදි අවබෝධයක් ලැබෙන්න පුළුවන්. ඒ ආකාරයේ කීර්ති නාමයට නේද අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන්. බොරු තොරතුරු ප්‍රචාරණය වීම නිසා වැරදි අවබෝධයක් ලැබිලා ඒ වගේම කීර්ති නාමයට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඔය විදිහට අපිට විධිමත් සංනිවේදනයේ සහ අවිධිමත් සංනිවේදනයේ වාසි පෙන්නලා දෙන්න පුළුවන්. හොඳයි එතකොට අපි මෙහෙවීම කියන තුන්වෙනි කළමනාකරන කාර්යයට අයත් කාර්යයන් තුන වන නායකත්වය කියන්නේ මොකක්ද? අපි කියනවා ලීඩර්ෂිප් කියලා. ඒ වගේම අභිප්‍රේරණය මොටිවේෂන් ඒ වගේම සංනිවේදනයේ කොමියුනිකේෂන් කියන කාරණා තුන තමයි සාකච්ඡා කළේ. එතකොට අපිට ඉතුරු වෙන අවසාන වශයෙන් කළමනාකරණයේ අවසාන කාර්යය පාලනය කියන්නේ මොකක්ද කියලා. එතකොට කාර්ය තුනක් සාකච්ඡා කරලා ඉවර කරා. අවසානම මාතෘකාවට අපි එන්නේ පාලනය කියන්නේ මොකක්ද කියලා සාකච්ඡා කරන්න. මෙතන කළමනාකරණයේ අවසාන පියවර නැත්නම් අපි කියනවා කාර්යය කියලා පාලනය. පාලනය නැත්නම් අපි කියනවා කන්ට්‍රෝල් කියලා. පාලනය කියන්නේ මොකක්ද කියලා. තව සුළු මොහොතයි තියෙන අපි තව ටික